සාමණේර සහ බණ්ඩුක උපාසක කැටිව මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන් පොහොය දවසේ වැඩම කළේ මිහින්තලයට. ඒ වගේම ලක්දිව ප්‍රථම මහාන පින්කම සිදු වුණෙත් පොසොන් පොහොය දවසේ මිහින්තලයමයි. ජාතික රූපවාහිනියේ සද්ධර්ම වර්ෂා පෝදා සජීව විකාශය අද අපේ රැගෙන එන්නේ ඒ ඓතිහාසික පුදබිමේ සිට. සියලු දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය වන නිසා මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනා කොට දේවානම්පියතිස්ස නිරිඳුන් ඇතුළු 40,000ක් බෞද්ධයන් බවට පත්කොට මුළු රටම තිසරණ සරණ යවමින් අපි රටක් විදිහට බෞද්ධයන් බවට පත් කළා. නිර්වාණය පිළිබඳව මාර්ගය අපිට කියලා දුන්නා. ඒ ධර්මය රටට කියා දුන් මේ ඓතිහාසික පුදබිමේ සිට උතුම් පොසොන් පුර 15ක පොහොය දවසේදීත් අපි සූදානම් වෙන්නේ ඒ ධර්ම දාණය ඔබත් එක්ක බෙදා ගන්නට. අද සද්ධර්ම වර්ෂා පෝදා සජීව විකාශය තුල අප දැන් සූදානම් වෙනවා ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරස්ථානයේ සිට ධර්මදේශනාමය පින්කමක් සමග ඔබව එකතු කරන්නට. නිවසේ සිට අපිව නරඹන හැම කෙනෙක්ටම අපි ආරාධනා කරනවා සදහැ සිතින් ඔබ සූදානම් වෙන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න, ඔබේ ජීවිතයට මේ දහම් කරුණු එකතු කරගන්න, ජීවිතය දහම් මාර්ගයට අවතීර්ණ කරගන්න. අපි නමස්කාර පූජා පෙරදැරිව ආරාධනා කළේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක සහ විධායක කාරක සභික මාතර බඹරැල්ල කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ උපදේශක අවසරයි පූජ්‍යපාද දොඩම්පහළ රාහුල ස්වාමින්ද්‍රයන් වහන්සේට අපි කවුරුත් සාදුකාර පවත්වමින් උන්වහන්සේ නමස්කාර පූජා පෙරදැරිව අද උතුම් පොසොන් පොහොය දවසේ ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරස්ථානයේ සිට රැගෙන එන ධර්මදේශනාමය පින්කමට අපි උන්වහන්සේ පිළිගනු ලබනවා. අපි පුරා හෝරාවක කාලයක් මෙතෙන් සිට ධර්මය ශ්‍රවණය කරගන්නට ඔබගේ සිත, කය සූදානම් කරගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේට දහත් පූජා කිරීම සඳහා අපි සූදානම් වෙනවා. ඒ සඳහා මාගේ ආරාධනය ලේකෞස් ආයතනයේ ගරු සභාපති ජනාධිපති නීතිඥ W තයාරත්න මැතිතුමනි, ඔබතුමාට ගෞරවනීය ස්වාමීන් වහන්සේට දහත් පූජා කරමින් ධර්මදේශනාමය පින්කමට ආරාධනා කරන්නට අපි යලිත් කවුරුත් සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව ආරාධනා කරන්නේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක හා විධායක කාරක සභික මාතර බඹරැල්ල කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ උපදේශක අවසරයි පූජ්‍යපාද දොඩම්පහළ රාහුල ස්වාමින්දන් වහන්සේට අවසරයි අපේ හාමුදුරනේ මේ මිහින්තලා රාජමහා විහාරස්ථාන ඓතිහාසික පුදුබිමේ සිට ධර්ම දේශනා කළ ඓතිහාසික පොසොන් පොහොය දවසේදී රටටම දහම් දෙසන්නට අවසරයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති දිඨාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමීති ඥානං හෝති ධර්ම ශ්‍රවණාභිලාෂීව වැඩවිසෙන අපේ ශ්‍රී ලංකාද්වීපයේ ශ්‍රීමත් මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් අපි තාම ගෞරවයෙන් අවසර පතනවා. විශේෂයෙන් අපේ මිහින්තලා රාජමහා විහාරාධීශ්වර භාරකාර ආචාර්ය අපේ වලවාහින් ගුණවැවේ ධම්මරතනාභිධාන ශ්‍රීමත් අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවසරය ඇතිව උන්වහන්සේගේ සුවිශේෂී ආරාධනාවෙන් අපේ අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පැල්පල විපස්සී නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම අපේ වොෂින්ටන් විහාරාධීශ්වර අනුනායක දුරන්දර අපේ මහරගම ධම්මසිරි නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ මැලේසියාවේ මලක්කායි ඒ විහාරාධීශ්වරව කටයුතු කරන අතිපූජනීය අපේ ආචාර්ය අලුබෝමුල්ලේ අපේ රත්නනායක හාමුදුරුවන් වහන්සේලා වරප්‍රමුඛ ශ්‍රීමත් මහා සංඝරත්නය අද මිහින්තලා මේ පුදබිමේ සිට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරනවා. උන්වහන්සේලාගෙන්ද අපේ රටේ මෙහෙණි සස්න නියෝජනය කරන අපේ මෙහෙණින් වහන්සේලා වගේම අපේ ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ගරු සභාපති තැන්පත් අපේ ජනාධිපති නීතිඥ අපේ මෙත්තුන් ප්‍රමුඛ ඒ සියලුම සත්පුරුෂ පින්වතුන් ඇතුළු අපේ මේ සඳහා සුවිශේෂී දායකත්ව දෙන අපේ මිහින්තලා රාජමහා විහාරස්ථ පින්වත් දායක සභාව ඒ වගේම සියලුම අපේ විහාරස්ථ සමිති සමාගම් ප්‍රමුඛ ඒ සත්පුරුෂ ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක අංශ ප්‍රමුඛ අපේ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සත්පුරුෂ පින්වත්නි ශාන්තිනායක අමාමේනී ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපයට ස්ථාපිත කරන්නට වෙරදරන්න වැඩමවා වදාළ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් අවුරුදු 2327ක් ගෙවි සියට වෙන්නට ලබන මොහොත උන්වහන්සේ වැඩමවන්නට පෙර ආතුවත්
ශාන්තිනායක අමාමේනී ලෞතුරා බුදුරජාණන් වහන්සේ තෙවරක් මේ ලංකාද්වීපයට වැඩම කොට මේ රට තුල බෞද්ධයෝ නිකම් බෞද්ධයෝ නෙවෙයි සෝවාන් ආදී මාර්ගඵලවලට පිවිසි උතුම් බෞද්ධයෝ නිර්මාණය කළා. සුමන සමන් සමිද්දිවන් අපේ දේව ඒ වංශය ගෝත්‍රය නියෝජනය කළ එසේ ඵලගාමී උතුමෝ සිටියා. එහෙත් සැබෑ ලෙස බුදුදහම මේ රට තුල ස්ථාපිත කරන්න සංඝ සමාජය නිර්මාණය වෙන්නේ පොහොයගේ ගොඩ නැගෙන්නේ මගේ අම්මා තාත්තා පච්චි දන්න විදිහට පන්සලක් කිව්වම ගෙවල් කිහිපයක එකතුවක් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නගේ බුදුගේ හාමුදුරුවෝ වැඩ ඉන්නගේ ලැබුම්ගේ හාමුදුරුවෝ දන් වළඳනගේ දන්ගේ ස්වාමින් වහන්සේ බණ කියනගේ බණගේ ස්වාමින් වහන්සේ පොහොය කරනගේ පොයගේ උන්වහන්සේලාට දන්පැන් පිසෙන තැන ගිනිහල්ගේ සිල් පිරිසට වෙන්කොට තියනගේ සිල්ගේ මේ ගෙවල් රැසක් සහිතව පන්සල නිර්මාණය කරලා අපට අපේ සංස්කෘතියේ මහා ශක්තිය වැවයි දාගබයි ගමයි පන්සලයි නිල්වන් ගොයමයි රන්වන් සිවුරයි කියන මේ මහා විශ්මිත සංවිධානාත්මක මගේ පින්වත්නි පූර්වාදර්ශ පාඨයත් එක්ක අපව ගොඩනගපු පින්බිමේ සිටයි අප අද ධර්මයේ දේශනා කරන්නේ ඔබ ශ්‍රවණය කරන්නේ රටවාසී ලෝකවාසී හරි අභිමානවත් බවක් අපටද ඇති වෙනවා පෘථග්ජන හේයින් අවුරුදු 2327 වසරකට පෙර අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ පින්බිමේ අර වැඩමවා වදාළ ඒ ස්ථානයේ කඳු මුදුනේ පර්වත මුදුනේ සිට ප්‍රකාශ කළ ලංකාද්වීපයට පළමුවෙන්ම හඬ නැගූ දහම් පාඨය දෙවියන්ට හඬ නැගූ සමන්තා චක්කවාලේසු කියන පාඨය මා පළමුවෙන්ම සජ්ජායනා කරනකොට හැඟුණේ 2327කට පස්සේ රාහුල උන්නාන්සේටත් ඒක මිහින්තලේ ඉඳගෙන මිහිඳු හාමුදුරුවන්ගේ ගමන් මගේ මෙන් කියන්ට ලැබුණනී කියන පින මගේ අම්මා අප්පච්චි අපි කවුරුත් ලබනවා. මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාපු මේ සසුන දිගින් දිගට ගෙනෙන්නට උන්වහන්සේ අපි සමරමින් උන්වහන්සේ වගේම අපකැප වුණු ශ්‍රීමත් මහා සංඝරත්නය මහරහතන් වහන්සේලා ඵලගාමී මහා ස්වාමීන් වහන්සේලා එදා ඇතම් වෙලාවට මහා විහාරය ඇතුළු ඒ විහාර ආරාම 360 ගානක් විනාශ වෙද්දී රිද්දිලාභීව ධානලාභීව හිටපු සාමණේරයන් වහන්සේ නමක් පවා යක්ෂාවේශයක් මවාගෙන ඒ මහා කුරිරු විනාශය කරපු අය බය කරමින් පළවා හැරි ඒ ස්වාමින් වහන්සේලාගේ පටන් අපේ රටේ යම් යුගයක මගේ පින්වත විවේචනය නොකළ යුතුයි සිටි ඒ ගණින්නාන්සේලා අපි දනක් සංඝ සතු කරනකොට කියන්නේ අනාගතේ පහළ වෙන කාසාව කණ්ඨකයා දක්වා මේ සංඝ සතු දාණය අයිතයි කියලා. ඒ නිසා එදා මහනුවර යුගයේ වන තෙක් ඇතිවෙච්ච ඒ අපේ බුදු සසුනේ භික්ෂු සමාජයේ අඩුවක් නිසා නෙමෙයි අම්මප්පච්චි. මේ රට විවිධාකාර ආක්‍රමණයන්ට ගොදුරු වෙලා අවසානයේදී අවුරුදු 450කට අධික කාලයක් විදේශීය යුරෝපීය බලගතු ජාතීන් 3කට අපි ඒ යකඩ සපත්තුවට යටව සිටීමෙන් අපේ සංඝ සමාජයේ උපසපන් භික්ෂූන් වහන්සේ කෙනෙක් සොයාගත නොහැකි වූ කල
කසාවත පොවාගෙන පවුලක් පන්සලක් වෙලා හරි කුඹුරක් පිටියක් කොටගෙන හරි මාළු ටිකක් අල්ලගෙන හරි ධාතු කරඬුවයි සාංගික දේපලයි රැක්ක මහා සංගරුවන හැටිය නියෝජනය වුණ ගණින්නාන්සේලාටත් අපි අද පින් දෙනවා මගේ පින්වත. අද අපට මෙසේ සසුන් වැඩ වඩන්නට උන්වහන්සේලා දැරක දුන්නා. ඒ මිහිඳු හාමුදුරන්ගේ ගමන් මගේ මාපු අපේ අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරන් වහන්සේලා මේ රටේ ආක්‍රමණයන්ට පපුව දීලා අපවත් වී වදාලා අපේ කුඩහපල රාහුල හාමුදුරුවෝ ඒ වගේම අපේ රට තුල ශක්තිය දීපු අපේ වාද විවාදේ වාදීබ සිංහ අපේ මිගෙට්ටු ආති ගුණානන්ද නායක හාමුදුරන්ලා අපේ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ධර්මාරාම නායක ස්වාමීන් වගේම ඉක්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ ඒට ශක්තිය වුණ වලානේ අපේ සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ ඇතුළු කොට ඇති පසුගාමීව අපිට ශක්තිය දුන්න අපට හැම හඬක්ම එදා මිහිඳු හාමුදුරු ස්ථාපිත කළ අපේ හෙළ භාෂ ඒ වගේම අපේ සංස්කෘතිය රැකගන්න බලය දුන්න අපේ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරු බබරැන්දි සිරිසිලි හාමුදුරු කොටේනි ප්‍රඥා කීර්ති නායක හාමුදුරුවන්ලා ඒ වගේම අපේ වැඩ සිට අපවත් වී වදාළ ශ්‍රීමත් මහා සංඝ රත්නය කිරිවත්තුරේ නායක හාමුදුරුවෝ ප්‍රමුඛ විද්‍යෝදය මහ පිරිවෙනේ අපේ කලුකොන්දයි නායක හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරුවන වගේම අපේ වැඩ ඉන්න වර්තමාන ධම්මරතන නායක හාමුදුරන්ගේ ශ්‍රීමත් නායක හාමුදුරුවෝ ඒ උන්වහන්සේලාගේ පරපුරේ ඒ ගුරුදේවයන් වහන්සේලා මේ මිහින්තලා පුදබිම ආරක්ෂා කරගෙන ඇවිල්ලා ලෝකේ පළවෙනි අභය භූමිය ලෝකේ පළවෙනි මහ රෝහල ඇතුළු කොට ඇති ලෝකේ පළවෙනිම මගේ පින්වත්නි නිදහස් එල්ලිමහන් ශ්‍රවණාගාරයේ බවට පත්ුනේ මේ මිහින්තලාවයි. අද අපි එලිමහන් ශ්‍රවණාගාර එහෙම නැත්නම් එලිමහනි දේශන පවත්වන්නට වඩාත් ප්‍රිය කරනවා. ඒ එලිමහන් පළමුවන දේශනය පැවැත්වුවේ උතුම් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේශනාවේදී සඳහන් කළ සූත්‍ර පාඨයක් ඒ මාතෘකා කරගත්තේ චුල්ලහත් පදෝපම සූත්‍රයෙන්. ඒ ලස්සන වචනයක් අම්මාපච්චේ මේ ඥාන විමර්ශාව අර්ථකථන ගොඩක් තියෙන්නට පුළුවන්. එයින් එකක් පැත්තට අපි යමු වුණොත් මගේ පෙන්වත මේ නිවන් මඟ අපට තේරුම් ගන්නට පුළුවන්. නිවන් මඟ අපට තේරුම් ගන්නට පුළුවන් වෙන්න හේතුකාරක තියෙනවා දෙකක්. අපි කියනවා සාමාන්‍යයෙන් අඤ්ඤා හිලා භූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් ලබන මාවත එකක් ලාභ ලබන මාවත එකක් කියලා. දැන් මගේ පින්වත ඔබ බොහෝ විට මේ ධර්මයෙන් නිවන් දකින්න තෙක් ලාභත් අපේක්ෂා කරනවා. නිරෝගී ලාභය නේද? ඒ විදිහට අපි භෞතිකවත් ලාභ අපේක්ෂා කරනවා. එහි වැරද්දක් කියනවා නොවේ. බුදුදහමේ පරම අරමුණ උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම. චින්තන දෙකක් අපේ මේ තරුණ දරුවෝ දන්නවා. අපිට හිතන්න හුරු කරන පුරුදු කරන මිහිඳු හාමුදුරුවෝ අපිට ඉගැන්වුවා. උන්වහන්සේ ඉගැන්වූ චින්තනයේ අපි කියනවා පෙරදිග චින්තනය කියලා. බටහිරින් අපිට කාමද්දපු සිතන ක්‍රමයක් තියෙනවා. ඒ බටහිර ක්‍රමයට හිතන්න ගියාම ටිකක් අමාරුයි අපිට ප්‍රශ්නවල මුල අග හොයාගන්න. අපේ විශ්වවිද්‍යාල තලයේ අපේ දරුවෝ ඉගෙන ගන්නකොට අපි කියලා දෙනවා කොහොමද හිතන්න ඕනේ විදිහ කියලා. දැන් ඔබින් ඇහුවොත් එහෙම මේ බොහොම සරලව පොල් ගහද ඉස්සෙල්ලා හටගත්තේ පොල් ගෙඩියද කියලා නේද? සමරකට දෙකේම පටලැවෙනවා. ස්වාමීනි පොල් ගෙඩියනේ. එතකොට ගහ හටගත්තේ මොකකින්ද? හාමුදුරුවනේ එහෙනම් පොල් ගහින් තමයි ගෙඩිය හටගන්නේ. මේ විදිහට ගෙඩියෙන්ද නෑ ගහෙන් ගහෙන්ද නෑ පොල් ගෙඩි කියලා අපි ප්‍රශ්න කරනවා. ඒකට හේතුව බටහිර චින්තනය. ඍජු රේඛාවක් දිගේ සිතන එකට කියනවා
බටහිර චින්තනය කියලා. රේඛා මැද්දේ gediya කියලා ලියුවොත් ඊට ඉස්සරහක් තියෙනවා. ගහ කියලා ලියන්න පුළුවන්. ආයෙත් ඉස්සරහක් තියෙනවා. gediya කියලා ලියන්න පුළුවන්. මිහිඳු හාමුදුරුව අපිට ඉගැන්වුවේ පෙරදිග චින්තනයේ චක්‍රාකාර වෘත්තාකාරව සිතන්න. දැන් අරගෙන රවුමක් ගහලා ඒ රවුම ඇතුලේ අපි ලියමු. කැමති කෙනෙක් පොල් ගෙඩියෙන් පටන් ගන්නකො. ගෙඩිය ගහ ගෙඩිය ගහ ගෙඩිය ගහ කියලා ලිව්වම අපි කවදාවත් ගෙඩිය ළඟින් ගෙඩිය කියලා මාපහු ලියන්නේ නැහනේ. ගහ කියලා අදිනවා අතන ඉවර වෙන්න. නේද? දැන් අපච්චේ අම්මා එකක්වත් ඉස්සර වෙලා නැහැ. නේද? ගහ ඉස්සර වෙලත් නැහැ. ගෙඩිය ඉස්සර. දැන් කොහොමද? ඒ නිසා තමයි අවිජ්ජා කියලා පටන් ගත්තේ. පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව නෙවෙයි එක. ඒක චක්‍රයක්. පටන් ගන්න ඕන හින්දා ඉරක් ගහලා පටන් ගත්තා. අවිජ්ජා පච්චය සංඛාර. සංඛාර පච්චය විඥාන. ඒක රවුමක් තුල තියෙන. එකක්වත් ඉස්සර වෙන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා එතනින් උගන්වන දේ තමයි සාපේක්ෂක බව. මොකද උගන්වන්නේ? සාපේක්ෂක බව. සාපේක්ෂක බව සමාජයේ තියෙන එකක්. ඔබෙන් ඇහුවොත් සාපේක්ෂතාවයේ කවුද පියා කියලා එකපාරටම කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් අංකල් කියලා කියයි පොඩි දරුවෙක්. ඒක සමාජයේ තියෙන දේ පෙර බුදුහාමුදුරුවෝ පෙන්වුවා. හැබැයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ සාපේක්ෂක බව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ මගේ පින්වත් දුවේ පුතේ නිර්පේක්ෂක බව. සාපේක්ෂක බව නෙවෙයි. ඒක තිබිච්ච දේ. ඒක හොයන්න දෙයක් නෑ. උන්වහන්සේගේ හොයලා පෙන්නනවා අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නැති කල නැත. අන්න ඇති කල ඇත කියන එක වෙනම එකක්. නැති කල නැත කියන එක තව එකක්. වැසි චක්‍රය වගේ නේ. වැසි චක්‍රයේ ඇති කලන්ට ඇත. ගහකොළ නැති කල ජල සීරාව නැත, ජල උල්පත් නැත, ජල ඇලදොල ගංගා නැත, ජල වාෂ්පීකරණය නැත, ඝනීභවනය නැත, වලාකුළු නැත, වැස්සද නැත. ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. ඇති කල නම් කොහොමද? සියල්ලම තියෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ නිසා නිර්පේක්ෂක බව උන්වහන්සේ අපිට පැහැදිලි කළා. එහෙනම් දැන් සසර කියලා කියන්නේ ඊතරම්ම දිග එකක් නෙමෙයි. දැන් අපේ පින්නතුන්ගෙන් අහුවොත් එම අම්මෝ ඕකනම් කතා කරලා වැඩක් නැහැ. ඒකට අපේ පාඨයකුත් අර ගන්නවා නමතක් ගෝයම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පංච බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවානේ දෙකන පේන්නේ නැහැයි කියලා. එහෙම එකක් හිතන්න නෑ. පේන්නේ නැති කතාවක්. උන්වහන්සේ පැහැදිලි කරන්නේ එහෙම පනවන්න බෑ. ඔබට පෙනුණා අර චක්‍රය තුල එහෙම එකක් මේ කෙලවරයි කියන්න බෑ. ඒ නිසා මේක ඊටාම කෙටියෙන් අපිට නිවන් දකින්න පුළුවන්. ඒකයි මිහිඳු හාමුදුරුවෝ මේ පෙන්වන්නේ. මිහිඳු හාමුදුරුවෝ මේ ගස් කොළන් ඔක්කොම දන්නවනම් උන්වහන්සේ ආයෙත් ඕක අඹ කියලා දන්නේ නැද්ද? දන්නවා. දැන් අපේ තරුණ දරුවෝ තානෝනේ මේ හරි වැඩේ. මිහිඳු හාමුදුරුවෝ අඹ ගහ අඳුරන්නේ නැතුවද කොහෙද ඇවිත්ටි. තුන්වෙනි යමා මහ පෙළහර පෑවෙත් අපේ බුදුහාමුදුරුවෝ නේද? අපේ උන්වහන්සේම විසින් හිටපු අඹ වෘක්ෂයක් යට. කන්තාව. ඒතර දැන් ඔබට තේනවා පැහැදිලි වෙනවා මගේ සත්පුරුෂ පින්වත මොකද්ද මේ අහන්නේ? අන්න අපි සාපේක්ෂතාවයේදී පාවිච්චි කරනවා වචන දෙකක්. අම්මපච්චි පින්වත් පුතේ දුවේ මොකක්ද? ප්‍රත්‍යක්ෂය සහ අනුමානය. එක බටහිර තර්ක ක්‍රමයක් තියෙනවා. බටහිර තර්ක ක්‍රමය පටන් ගන්නේ අපි මේ නීතිඥ මහත්තුරු ඉන්නවා නේද? සභාපතිතුමාගේ ඉඳලා අපේ තරුණ පුතාලා දක්වා ඒ ඇත්ත දන්නවා පටන් ගන්නේ අනුමානයෙන්. සොක්‍රටිස් මිනිසෙකි. සොක්‍රටිස්ද මිය ගියේය. ඒ නිසා අපිද මිය යන්නෙමු. සොක්‍රටිස් දැකලා තියෙන අල්ලපු ගෙදර ඉන්න කෙනයි. අනුමානයි. දැන් ඕක තුල ඉඳන් තමයි ඊළඟට අපි වැඩ කරන්න පටන් ගන්නේ. මිහිඳු හාමුදුරුවෝ ප්‍රශ්න කරනවා මේ ගස කුමක්ද?
ගස නොදැන නෙමෙයි. මේ මොකද්ද මේ ප්‍රත්‍යක්ෂය? මේක උත්තම පුරුෂය. හරියට මම අපි වගේ. මගේ පින්වත. එතනින් අහනවා මේක මොකද්ද? මේ අඹ ගස. මේ අඹ ගස ඇර තවත් අඹ ගස් තියෙනවද? බලන්න. අපිට අනුමාන ප්‍රත්‍යක්ෂයට යනවා පේන්න තියෙන. එහෙමයි ස්වාමීනි තවත් අඹ ගස් තිබෙනවා. මේ අඹ ගසත් ඒ අඹ ගසත් අතර තවත් ගස් තිබෙනවා. තවත් ගස් තිබෙනවා. රජතුමා කියනවා එහෙමයි ස්වාමීනි ඕන තරම් ගස් තියෙනවා. තවත් ඕන තරම් ගස් තියෙනවා. ඔය තියෙන ලොකු නිදි කුම්බා නේද සැල්සිනියම් වගේ වතුර යද්දේවා තව මොනවද තියෙන පිහිම්බියා නේද දැන් උඩරට කඳු වල ආක්‍රමණය කරලා තියෙන සාක උන්වහන්සේ එදව්ව දෙල් අරුම කියලා කිව්වේ නෑ. එදව්ව එකක්වත් තිබ්බේ නෑ. ඒ ඔක්කොම ආක්‍රමණික සාක. මේ රට ආක්‍රමණික සාක අවම වශයෙන් 40කට වැඩිය තියෙනවා. 40කට වැඩිය තියෙනවා. එකක්වත් මේ පොළොවට මේ අපේ කමට ගැලපෙන්නේ නැහැ. ඔබ දන්නවා ඇතම් සාකයක මලක් පිපිලම ඒක රොන් තුලින් මීමැස්සන්ගේ ඔළුව පුපුරලා මැරෙනවා. මීමැසි ගහණේ අපේ ලෝකේ නැති වුණොත් මාසයක් දෙකකට වැඩි අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේක ලෝක උරුමයක් විය යුත්තේ මිහින්තලා. මේ පළවෙනි අභය භූමිය. මගේ සත්පුරුෂයෝ අද සිල් අරගන්නේ මුළු ලංකාද්වීපයේම නිවෙස් වලගෙන මේ නිරෝධායන ප්‍රතිපත්තියට අනුව අපේ මෙතන දැන් සිටියා අපේ PHI සර්ලා ඒ ඇත්තන්ගේ අවවාද අනුශාසනා ඇතිව ඒ අපි ශක්තිමත්ව කටයුතු කරන්නේ අද අපිට ඉතිහාසගත දවසක් වුණ නිසා ඒ තමයි එකක් පරිසර දිනේ අනිත් පැත්තෙන් අරගත්තම අපි අපේ මිහින්තලා භූමියේ ජාතික පොසොන් මහෝත්සවය පවත්වනවා. රාජ මහා මාත්‍යාදීන්ගේ කාලේ පටන් මේ අවුරුදු 2327ක් ගෙවීමේ ලබන වෙලාවේ ඒ පළවෙනි වතාවට රාජ්‍ය නායකත්වයේ ඒ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් මේ මිහිඳු හාමුදුරුවන්ගේ සිරුම සිද්ධ කරනවා. හිතන්න. ඒ නිසා මගේ මව්පියනි මේ ගහක් හිටවනකොට බලන්න. පන්සලක ගහක් හිටවනකොට බලන්න හේවන නෙමෙයි. හේවන වුණාට ඕකේ පොළඟ ඉඳලා රිංගලා ওই පිහිඹිය ගස්වල ඉන්නවා. මලක් පිපෙන පරිසරයට බාධා නැති පරිසරයේ කොටසක් වෙන අපේකම තියෙන ගහක් හිටවන්න. ඒ නිසා උන්වහන්සේ අහනවා මහරජ මේ අඹ ගසත් ඒ අඹ ගස් උත්තර තවත් ගස් මේ ස්වාමීන් ඕන තරම් ගස් තිබෙනවා. බණ අනුමානයට ගියා. අනුමානයට ගියා. ප්‍රත්‍යක්ෂයෙන් අනුමානයට ගියා. හරියට ප්‍රථම පුරුෂය වගේ. මේ අඹ ගස ඇර වෙනත් අඹ ගස් තිබෙනවද මධ්‍යම පුරුෂය වගේ. තෝතොපි නුඹලා කියලා කියන්නේ පේන්න ඕනේ. ඈත ඉන්න කෙනෙක් නොපෙනෙන තැනක ඉන්න කෙනෙක් ගේට්ටුව හරිය පල්ලෙහා මළුවේ ඉන්න කෙනෙක් මැද මළුවේ ඉන්න කෙනෙක් කියන ඔව්හු ප්‍රථම පුරුෂය. ආයෙත් අහනවා ඒ අඹ ගසොත් ඒ අඹ නොවන ගසොත් හැර තවත් ගස් තිබෙනවද? තියෙනවද නැද්ද? හොඳ වෙලාවට රජුරු උත්තර දුන්නේ. දැන් ඒ නිසා අපි කියනවා එහෙමයි ස්වාමීනි මේ අඹ ගසයි. මේ අඹ ගස අන්න මේක අපි බුද්ධි පරීක්ෂණයක් හරි කියමු මොකක් හරි කියමු. හැබැයි මේ පෙන්වන්නේ නිවන් මඟ. ඔන්න පටන් ගත්තා ඔබෙන් පටන් අරගෙන ආයෙත් ආවි කොතෙන්ටද? තමන්ගේ ළඟටමයි. මහරජා න්‍යාය ප්‍රශ්නය අහනවා තමන් ළඟට එනවා. ප්‍රත්‍යක්ෂයෙන් පටන් අරගෙන අනුමාන කරා ගොස් නැවත පැමිණෙන්නේ ප්‍රත්‍යක්ෂයටමයි. මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරපු උතුමෝ රහත් ඵලයට සරියුත් මුගලන් ආදී උත්තමයෝ පත් වුණාද නැද්ද? පත් වුණා. මේ ධර්මයේ මේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගේ මේ උතුම් දහම දැන් දේශනා කරනවා මේ ධර්මයේ. එතකොට ඒ ආකාරයට පස්වග මහණුන්ගේ පටන් ඈතට වීදිලා ගිහිල්ලා මොනතරම් පිරිසක් මේ ධර්මයෙන් පිහිට ලැබුවද? එහෙනම් ඒ පිහිට ආරක්ෂාව ලබාගත් අය අතරින් දැන් ඉන්න කණ්ඩායම හැටියට අපි රහත් ඵලයටපත් වෙනවද නැද්ද? රහත් ඵලයට
නියත වශයෙන්ම පත්වෙනවා විලක හටගත් කුසුමේ පොහොට්ටුව පියුම් පොහොට්ටුව නියත වශයෙන්ම අනතුරක් ආන්තරාවක් නොවුනා නම් විකසිත වෙලාම නවතිනවා වගේ හටගත් පොහොට්ටුව පිපිලම නවතිනවා වගේ අපි සියලුම දෙනා මේ සද්ධර්මය තුළින් නිර්වාණ සම්පත්තිය ලබනවාමයි කියන එක ප්‍රත්‍යක්ෂ මාර්ගයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ අපට ඉගෙනුවා. ඒක අනුමානයක් නෙමෙයි. ඒ විශ්වාසය දීලයි ඡාම්කම සරලකම මගේ පින්වත්නි අපිච්චතාව අල්පේච්ඡ බව අපිට උන්වහන්සේ ලැබලා දුන්නේ. අදත් මිහිඳු ලෙනට ගියාම වැඩම කළාම බලන්න උන්වහන්සේගේ අර හිසට ඒ ශක්තිය දීපු කොට්ටය ඒ ගල් ඇඳ යන්තම් මතු කරපු ඒ කොට්ට කොටස මහ රහතන් වහන්සේ නමක් වැඩ හිටපු හැටි අම්මපා මහ රහතන් වහන්සේ නමක් සැපුණ හැටි උන්වහන්සේ මහා විහාරයේ මේ වනයේට වැඩම කරලා ස්වාමින් වහන්සේ සමග ප්‍රදුණු ශක්තිය ඒ නිසා වර්තමානයේ මේ පුදබිමට එන සියලු දෙනා ඉගෙන ගත යුතු කාරණා එකක් තමයි මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්‍ර හත්තරණින් වහන්සේ වැඩමවලා දුමින්දාගමනය සංඝමිත්තාගමනයත් එක සිදු කරලා අපේ මහා බෝහාමුදුරුවෝ පිහිටුවලා මේ මුළු රටම එක්සේසත් කළා. ශ්‍රී ලංකා ද්වීපය තුලම බෙදී හිටපු සියලු නායකයෝ එකට එකතු කරලා තිවංක ගමින් අපේ මගේ පෙන්වත් දොරමඩලා ගමින් චන්දන ග්‍රාමීන් ආදී වශයෙන් පිරිස ගෙන්වලා නායකයෝ ගෙන්නලා සතියක් මුළුල්ලේ ඒකච්ඡත්‍ර කොට අපේ මේ රට තිස්ස රජතුමා බුදු සසුනට පූජා කළා. ඒකයි අම්මපච්චි මගේ චූටි දුවේ පුතේ අපි ගහක පළමුවෙනි ගෙඩිය සස්ය ලැබුණම බුදුහාමුදුරන්ට පූජා කරන්නේ තුනුරුවන්ට පූජා කරන්නේ 14 වතාවකට වැඩිය මේ රට මහ රජදරුවරු මේ ත්‍රිවිධ රත්නයට පූජා කරලා තියෙන්නේ. අපි කොහොම කරනන් ගැහුවත් සමහරක් වෙලට පන්සල් වලටත් අපේ මිහින්තලේ නායක හම්දුරන්ගෙනුත් ඇහුවොත් මිහින්තලේට කොච්චර භූමිය තියෙනවද ඉස්සර නම් අච්චර තීවිලා තියෙනවා දැන් නම් මෙච්චරයි තියෙන්නේ කියනවා නේද අපි ඇහුවොත් එහෙම ගිහිල්ලා මුහුදු මහා විහාරේ නායක හම්දුරන්ගේ කොච්චර තිබුණාද ඉස්සර මෙච්චර තිබලා තියෙනවා දැන් මෙච්චරටයි දෙන්නේ කියනවා නෑ මේ මුළු රටම තුන්රුවට පූජා කරලා දී. ඒ නිසා කවුරු මේ රටේ හිටියත් ඒ හැම කෙනාම පළමුව බුද්ධ පූජා කොටස වෙන් කිරීම මගේ පින්වත් අපේ ජාතියට හුරු වෙච්ච එකක්. ශ්‍රී ලාංකික ජාතියට හුරු වෙච්ච එකක්. ඒක කල යුතු දෙයක්. ඒක කනකොට මතක් වෙන්නට ඕනේ. දෙයයනේ මේ බුද්ධ භෝග මේ තුනුරුවන්ට අයිති දේ. අපි කවුරු කොහොම වුණත් පළවෙනි බද්දුලිය ගුලි කරලා පැත්තකින් තියන්නට ඕනේ. වැරදිලාමත් පිළිසුඟා වැඩියොත් මහ සංඝරුවණක් ඉඳුල් නොකොට වෙන් කරපු ඒ දාණය අපි පූජා කරනවා. පන්සලෙත් ඒ තියෙනවා. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ අපච්චි තාත්තා රජ තාත්තා මෙතෙන්ට ආම පුංචි දුවට පුතාට කියලා දෙන්න දුවේ පුතේ තාත්තට කීකරු වෙච්ච අම්මට කීකරු වෙච්ච මෙහෙම ළමයි දෙන්නේ. සමහරක් වෙලාවට සටන්කාමීනා විදීසාවේ දේවියගේ දරුවන් හැටියට යුව රජ කාලේ පළමුවෙනිම දරුවෝ හැටියට තමන්ට රාජ්‍ය බලය ඉල්ලන්න තිබුණා සටන් කරන්න තිබුණා. මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ළඟට වැඩම කරලා පැමිණිලා මගේ පින්වත මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගෙන් ඇහුවේ මම මේ 84000ක් වෙහෙර විහාර හදලා මගේ ස්වාමීනි මට නැද්ද මේ ඔබ වහන්සේගේ බුදු සසුනේ ඥාතිකමක් මහරජ නැත ධර්මාංශුක අධිරාජ්‍යයට ඇති වෙච්ච කම්පාව කොහොමද මම මේ ඥාතිකම ගන්නෙ කොහොමද මම මේ නෑකම ගන්නෙ මහරජ ඔබට සීක පවුලක් වෙන්න නම් ඔබගේ දරුවෙක් පැවිදි කරන්න මේ දරුවෝ දෙන්න කැප වුණා සංඝමිත්තා රහත්තරණින් වහන්සේ නමක් බවට පත් වුණා උන්වහන්සේ එතුමිය ඒ කාලේ ගිහි කාලේ විවාහ වෙලා හිටියේ දරු පැටියෙක් ලැබලා හිටියේ
පුංචි හුරතල් පුතෙක් හිටියා. ඒ ඔක්කොම පැත්තකට දැම්මා. අග්ගි බ්‍රහ්ම කුමාරයා ස්වාමි පුරුෂයා. ඔබ කියන්නේ මොකද්ද? තාත්තගේ වදනට කීකරු වෙන්න ඔබතුමිය. මහ රජෙක් වුණත් මේක වෙන විදියකට ලබන්න බෑ. ඒ මහ රජෙක් වුණත් දරුවෙක් දෙන්න ඕනේ ශාසනයට. ඒ දුන්නොත් විතරයි නෑකම හම්බ වෙන්නේ. වෙන කිසිවකින් ශාසනික දායාද ලබන්න බෑ. ඒකයි එදා රාහුල පොඩි පුතා පැවිදි කරන්නේ. දායාදේ හැටියට. බුදුහාමුදුරෝ මේ දෙන්නාම පැවිදි භාවයට පත් වෙනවා. රහත් වෙනවා මගේ පින්වත. මගේ දුවට තරුණ දුවට පුතාට අද ගොඩක් වෙලාවට උපදේශන සේවයට එක් කරගෙන ඉන්නේ කියන දෙයක් අහන්නේ නැහැ ස්වාමීනි. අපි කියන දේ අහන්නේ නැහැ. ඇයි දෙයියනේ මේ රජපැටව කීකරු වෙච්ච විදිය අපේ පැටවුන්ට හිතන්න බැරි. මගේ රත්තරන් පුතා දුව ඔබ තේරුම් ගන්න. දුකට වේදනාවට පත් කරන්නට එපා. මේ තිබෙන විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වෙනත් විෂමාචාර වලට ඇබ්බැහි වෙලා මේ තිබෙන මූණු පොත්වල එහෙම නැත්නම් වෙබ්සයිට් වලට ඇතුල් වෙලා විවිධාකාරයේ අම්මා අප්පච්චිගේ අවවාද අනුශාසන වලින් ගුරු බෞතුන්ගේ අවවාද අනුශාසනා වලින් බැහැර වෙලා කරන ඔබේ විගඩම් නවත්තන්න. චරිතය හදා ගන්න පුතේ. හේතුව තමයි එදා මේ ලංකාද්වීපය තුලින් ගලාගෙන ගියා නම් ලේ ගංගාවල් විවිධ තැන්වල ගෝත්‍ර වශයෙන් සටන් වදිමින් ඒ සියලු ලේ ගංගාවල් නවත්තලා දහම්මම ගංගාවල් ගලාගෙන යන්නට මේ ධර්මදීපයක් බවට පත් කරලා මේ රට තුල ඇති කලේ මින්තලා මේ ආරාධනා ගල මුදුනේ ඉඳලා කියන එක මගේ රත්තරම් පුතේ තේරුම් ගන්න ඕනේ. අම්මා අප්පච්චි ශ්‍රී පාද පද්මයට යනවා වගේම නියත වශයෙන් ඔබේ හදාගන්න බැරි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච විෂමාචාරයකට ඇබ්බැහි වෙච්ච හරියට තරුණකම ළමාකම හරියට ගත කරන්නේ නැති දරුවා මේ ආරාධනා ගල ළඟට ගෙනල්ලා පුතේ මෙහෙම බුදු පුතෙක් රජ පුතෙක් මේ තත්වයටපත් වුණා. මේ දරුවා වගේ නුඹලත් හැදියල්ලා කියලා තමන්ගේ නළල වද්දලා දිවුරුම් දෙන ගලක් බවට පත් කරලා අපි පැටවු ටික හදාගන්න මේ මිහින්තලය පාවිච්චි කරන්නට ඕනේ. ඒ නිසායි රජකුමාරයා හැටියට රජකුමාරියක් හැටියට පැවිදි වුණා. අග්ගි බ්‍රහ්මත් පැවිදි වුණා. ඒ විතරක් නෙවෙයි සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ පුංචි පුතා එදා ගිහි කල එතුමියගේ පුංචි පුතත් පැවිදි වුණා. ඒ පොඩි පුතා තමයි සුමන සාමණේරයන් වහන්සේ හැටියට ලංකාද්වීපයට වැඩම කරලා නැවත එකවරක් හරි ඉන්දියාවට ගියේ සුමන සාමණේරයන් වහන්සේ පමණයි. ඒ අර ධාතු ටික වැඩමවාගෙන එන්න මිහිඳු හාමුදුරුවෝ එක වතාවක්වත් නැවත ඉන්දියාවට ගියේ නෑ. සංඝමිත්තා රහතන් වහන්සේ නැවත එක වතාවක්වත් ඉන්දියාවට වැඩම කළේ නෑ. ඉට්ටිය උත්තිය ඔය අපේ පූජනීය ශ්‍රීමත් මහරහතන් වහන්සේලා කවුරුවත් නැවත ඉන්දියාවට වැඩම කළේ නෑ. අවිල්ලා මේ බීම් භූමියේම මේ ශ්‍රී ලංකාද්වීපයේම තමන්ගේ අලු ටිකක් ධාතු ටිකක් තැන්පත් වෙන්න කටයුතු කළා. අද කසාද බැඳලා ඇවිල්ලා පැය 24 ඉන්න බෑ. පැය 24 ඉන්න බෑ. මං යano ඔය ඉන්නෝ නැත්තම් ඇනෙක්සියක් කරන් යා. ඔතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඇයි මේ උතුම් ආදර්ශ අපේ ජීවිතවලට ගන්න නැත්තේ? ඒ නිසා තමයි මේක ලෝක උරුමයක් වුණා. මහ පුද බිමක් පූජනීය භූමියක්. අදේ පූජා උරුමය ලැබලා තියෙනවා. මේ ශ්‍රී ලංකාද්වීපය තුල බොහොම අභිමානවත්ව ශ්‍රීමත් අපේ වත්මන් විහාරාධීශ්වර අපේ වලවැංගුණ වගේ අපේ ධම්මරත්න නායක හාමුදුරන් වහන්සේලාගේ තිබෙන යෝධ බල යෝධ ශක්තිය තුළ අදත් කිසිදු මස් කඩයක් නැති වෙන්න මේ භූමිය තුළ මත් වතුර හලක් ආදී මේ පලාතක නොපිහිටවන්නට මගේ පින්වත විෂමාචාරයකට ලක් නොවන්නට ඒ වගේම මේ වටපිටාව සිටින ජනතාව සුඛිත මුදිත කරමින් තෙරුවන් සරණින් ඒ අයගේ ජීවිත යහපත් කරන්න බලවන්ත කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් විශාල සමාජ මහ මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරගෙන යනවා. ඒ නිසා ලෝකවාසී ඔබ හැම දෙනාගේම දෙනෙත මෙතෙන්ට යොමු විය යුතුයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපේ ජනාධිපතිතුමන්ටම එක්මනින්ම ලෝක උරුමයක් බවට පත් කරන්න අපේ මේ පොදු බිම ශක්තිය ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව 2329 වෙනි අපි සිහි කරනකොට ඒ උරුම හඬ නගන්නටත් අපිට ශක්තිය ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ශාන්තිනායක ආමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් මේ පණිවුඩය අද දවසේ මේ පැයක කාල පරාශයක් තුල ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඔබගේ ඥානමීමන් සාව ගොඩනගාගෙන
බුද්ධිමත් ජනතාවක් මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේ අපේ මිහින්තලා පුදුබිමට පළමුවෙන් වැඩම කොට මේ රට තුල අශීලාචාරව සිට කෙනා ශීලාචාරයක් බවට පත් කරලා යම් ආකාරයක භක්තිවාදී පුජ්‍යලයාව ප්‍රඥාවාදී ගෝචර පුජ්‍යලයක් බවට පත් කරලා අපිව මුළු තුන් ලෝකෙම ඉහළම දේශයක් බවට පත් කරන්න ශක්තිය දුන්නා. උන්වහන්සේගේ ගමන් මගේ යමින් අපවත් වී වදාළ මේ විහාර පරම්පරාවේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු අපේ ඒ උතුම් ශ්‍රීමත් මහා සංඝරත්නයට ලෝකවාසීම නිවන් සැප ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාවත් අපේ තිස්ස රජතුමා දේවානම් පීතිස්ස භාවයට පත්වෙමින් අපට දුන් මේ ශක්තිය තරුණ රජෙක් තරුණ දරුවෙක් හැටියට එදා බුදුදහම වැළඳ ගැනීම තුල අපට මේ බලය ලැබුණා. උන්වහන්සේ ඒතුමා ඇතුළු කොට ඇති රාජ මහා අමාත්‍යාදීන් ප්‍රමුඛ කොටගත් මේත භාගයේ මිය පරලෝකයේ දේශපාලනඥයන්ට පවා මේ පින් බලයෙන් නිවන් සැප ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාවත් විශේෂයෙන්ම අපේ ලේක් හවුස් ආයතනය අපේ එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ අපේ ආරම්භයේ මේ 1963 හිදී සිට මේ විදුලි ආලෝක මහා පූජා සහ මේ පින්කම් වලට ශක්තිය දුන්නා. එදාම විශේෂයෙන් බුදු සරණ පත්‍රය සකස් කරගෙන ඇවිල්ලා වැඩ සිටි අපේ නායක හම්දුරන්ගේ සියතට පූජා කරලා ආරම්භ කරන්නට යෙදුණා මේ පත්‍රයත්. ඒ නිසා ඒ ඇතුළු කොට ඇති කරගෙන යන මහා මෙහෙවරට ශක්තිය බලය වෙමු. අපි හැමදාම රටක් රජයක් පත් වෙනකොට කියන්නේ ලේක් හවුස් එකේ ගඩොල් ගලවන්න ඕන කියලා. ලේක් හවුස් එකේ ගඩොල් ගලවන්න ඕන නෑ. ඒ ගල් එහෙමම තිබිච්ච දෙයක්. හැබැයි විය යුත්තේ එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සභාගම තුළ හරි සැබෑ මේ ජාතික චින්තනය අරගෙන ජාතික ප්‍රවාහය තුළ පිට කහන අර මොනවද නේද හොරි කහන එම ගොටු අල්ලන ඔය වගේ වචන කියන අපේ සමාජයේ ඕවන්ට ඇතේ සැබෑ ජාතික මෙහෙවර තේරුම් අරගෙන කටයුතු කරන්න යත්වා ආලෝක පූජාව නැතත් කමක් නැහැ. මේ රටේ කොන්ද හදන්න ප්‍රාණය ගොඩ නගන්න ශක්තිය දයරත්න සර්ලගේ පටන් හැම දිනාටම ලැබීවා කියන සාදු ප්‍රාර්ථනාවත් සිද්ධ කරමේ. වර්තමානයේ අපිට ශක්තිය වන මේ ලෝකවරුම් අපේ විශේෂයෙන්ම ජාතික පොසොන් උත්සවයේ සමරන්ට බලය දුන් වත්මන් අපේ ජනාධිපති අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් අග්‍රාමාත්‍යවර මහින්ද රාජපක්ෂ මැතිතුන් ඒ වගේ මේ ශක්තිය ඇති අපේ මහා ආණ්ඩුකාරතුමන් අපේ මැතිතුන් ප්‍රමුඛ කොටගත් හැම දිනම අපි ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ හැම දිනාටම දීර්ඝායු සම්පත් ලැබේවා. රට කරවන හැම දිනාටම ප්‍රඥාව පහළ විත්වා කියන සාදු ප්‍රාර්ථනා වෙනොත් වත්මන් විහාරාධීශරව කටයුතු කරන ශ්‍රීමත් අපේ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝග සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබෙන්නට ඕනේ. උන්වහන්සේ කරගෙන යන මේ මහා මෙහෙවර කිසිදු ආකාරයක ප්‍රතිප්‍රාන්තවලට පාත්‍ර නොවේ. ඊ타ත්ම ඍජු කසේරුකාවකින් යුක්තව මේ කටයුතු මහත් යෝධ ශක්තියෙන් යුක්තව කටයුතු කරගෙන යනවා. උන්වහන්සේට තිබෙනා වූ සඳු කුජබුදුගුරු සිකුරු සෙනසුරු රාහු කේතු ආදී නවග්‍රහදී දෝෂයන් ඒ වගේම සතුරු අන්තරාදී කරදර ලෙඩ රෝග ආදී පීඩා ස්වා වූවා කටවාසීත්වා හඬු වැඩියා. යමක් වෙත්තන්ගේ සියල්ලක්ම කලට පුත් අකලට වැටෙනා වස බින්දුවට මිශ්‍රිත වෙලා අහලින් පහලින් ගලාගෙන යන එළදොල ගංගා මාර්ගයේ මහා සාගරයට වැටලා මහා සාගරයේ තියෙන මකර කටෙම්ම ඒ සියලු පෙරිපත භංග වෙත්වා කියලා ශබ්ද නගලා සාදු නාද පවත්වමින් අපේ නායක හම්දුරන්ට ආශිර්වාද කරනවා. අද ජාතික උත්සවයේ අපේ ත්‍රිනිකායික මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එක්තැනකට වැඩම කරලා ඒ උත්සවය පවත්වන උන්වහන්සේලා ඇතුළු වත්මන් මේ සංඝ සම්සුනේ භාරකාරත්වයේ දරන සියලු දෙනා වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා. ත්‍රිවිධ හමුදාය පොලිසිය මිය පරලෝකයේ රණවිරුවන්ට නිවන් සැප ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාවේ අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මදේශනා සිදු කළ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහනිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක සහ විධායක කාරක සභික මාතර බමරැල්ල කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ උපදේශක අවසරයි පූජ්‍යපාද දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූජා පෙරදරි පුණ්‍යානුමෝදනාව ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් පිරිකර පූජා කිරීම සඳහා අපි ආරාධනා කරනවා. ලේක් හවුස් ආයතනයේ කරු සභාපති ජනාධිපති නීතිඥ W දයාරත්න මැතිතුමාට ගෞරවනීය ස්වාමීන් වහන්සේට අෂ්ට පරිස්කාර
පිරිකර පූජා කිරීම වෙනුවෙන් ඒ වගේම ලේකවුස් ආයතනය බුදුසරණ පුවත්පත ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට පූජා කරනවා. ඒ වගේම මේ විහාරස්ථානය මේ පුදබිමට වැඩම වදාළ ස්වාමින්දයන් වහන්සේලාට මේ බුදුසරණ පුවත්පත පූජා කිරීම සිදු කරනවා. ඒ වගේම ඊටම සීමිත පිරිසක් මේ පුදබිමේ අද ශ්‍රීල් සමාදන් වුණා. ඔවුන්ටද මේ බුදුසරණ පුවත්පත ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සියල්ල සිදු වෙද්දී ජාතික රූපවාහිනී සද්ධර්ම වර්ෂා පෝදා සජීව විකාශය මිහින්තලා පුදබිමේ සිට රැගෙන එන්නට මිහින්තලා රාජමහා විහාරාධිපති සහ භාරකාර අවසරයි ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන නායක ස්වාමින්වයන් වහන්සේගේ අනුශාසනා පරිදි අපි මේ පින්කම් සියල්ල රටට ලෝකයට රැගෙන එන්නේ උන්වහන්සේටත් নমස්කාර පූජා පෙරදරි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අපි අද දවස පුරා ධර්ම සාකච්ඡා ඒ වගේම බුද්ධ පූජාමය පින්කම් ඒත් එක්කම සවස් යාමේ රාජ්‍ය උත්සවය ඒ වගේම රටටම සෙත් ප්‍රාර්ථනා කරමින් රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනා මේ පුදබිමේ සිට සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ රැගෙන එනවා. පොසොන් පොහොය දවසේදී බුද්ධ දේශනය පිළිබඳව අපි තව තවත් වඩා අවධානය යොමු කර ගනිමින් මේ ධර්මය අපගේ ජීවිතයට එකතු කර ගනිමින් නිවන් මාර්ගයට අවතීර්ණ වන්නට ඒ මාර්ගයේ ඉදිරියටම ගමන් කරන්නට මේ දිනයත් භාවිත කරගන්න උපයෝගී කරගන්න ඔබ රැඳෙන්න ජාතික රූපවාහිනියත් එක්ක අපි යලිත් ඓතිහාසික මිහින්තලා පුදබිමේ සිට හමු වෙනවා. දැනට සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට ඔබට රටට තෙරුවන් සරණයි.